හරි ගේට්ස් පාඩමේ නැත්නම් තාර්කික ద్వාර කියන්නේ අපේ හතරවෙනි එකකය රයිට් ඔයගලන් මේ වෙනකොට කලෙක්ට් කරගෙන තියෙන ටියුට් එක තමයි මම මේ ඔයගලන්ට පේන්න තියෙන්නේ. එතකොට මෙතනදී අපි කතා බහ කරන්නේ මේ ලෙසන් එකේ අපි කතා බහ කරන්නේ කොහොමද මේ සංඛ්‍යාංක පරිපථයක් නැත්නම් ඩිජිටල් සර්කිට් එකක් මූලිකව හැදිලා තියෙන්නේ කොහොමද? ඒ ඩිජිටල් සර්කිට් එක එක්ක නැත්නම් ඩිජිටල් සර්කිට් එකට ඉන්පුට් එකක් දුන්නම කොහොමද එකෙන් අවුට්පුට් එක ජෙනරේට් වෙන්නේ මොන වගේ වෙනස්කම් වලටද ඉන්පුට් එක භාජනය වෙන්නේ කියන එක තමයි මෙතනදී අපි කතා බහ කරන්නේ. ඒතර මෙතනදී අපි මේ තාර්කික ద్వාර ගැන කතා කරනකොට අපි කතා බහ කරන්නේ විදුලිය සම්බන්ධ දේවල්. නැත්නම් වෝල්ටීයත සම්බන්ධ දේවල්. right? ඒතර අපි අර නම්බර් සිස්ටම් පාඩම කරනකොටත් මම ඔයගලන්ට මතක් කරා මතක ඇති. මේ කම්පියුටර් එකට ones and zeros තේරෙනවා කියලා කියන්නේ ඇත්තට මේකට ones and zeros නෙවෙයි තේරෙන්නේ මේ වෝල්ටීයත අඩුවීමක් හෝ වැඩිවීමක් කියන එක තමයි ඒකේ එයා තේරුම් ගන්න. එතකොට ඒකට අදාළව තමයි එයා ප්‍රතිචාර දක්වන්නේ කියලා මම ඔයගලන්ට කියලා යනවා. right? එතකොට මෙතනදිත් අපි ගේට්ස් එක කතා බහ කරනකොට ගේට් එකක් එක්ක කටයුතු කරන්න අපි මේ එක සහ බිඳුව කියන අගයන් භාවිතා කරනවා. ඒ වගේම තමයි මේ ద్వාර ගැන කතා බහ වෙන ශේෂ්ත්‍රයට අපි කියනවා බූලිය ශේෂ්ත්‍රය කියලා නැත්නම් බූලියන් සෙට් එක කියලා. right? ඒතර මේකට අදාළව බූලියානු ප්‍රකාශන, බූලියානු බීජගණිතය, right? බූලියානු තර්කන, right? ඔය කියන දේවල් ඔයගලන්ට ඉගෙන ගන්න තියෙනවා මේ පාඩම ඇතුලේ. right? එතකොට ඒකට අදාළව අපි එක සහ බිඳුව කියන අගයන් බොහෝ විට භාවිතා කරනවා. ඒ භාවිතා කරන අගයන් එකක් මේ වෝල්ටීයත අඩු වැඩි වීම නිරූපණය කරනවා. තව පැත්තකින් සත්‍ය සහ අසත්‍ය කියන අගයන් නිරූපණය කිරීම කරනවා. right? එතකොට ඔන්න ඔය බේසිස් එකේ ඉඳගෙන තමයි අපි මේ වැඩේට අත ගහන්නේ. right? එතකොට මෙතනින් ඉස්සරහට ඔයගලන්ට වැඩ කරන්න තියෙන්නේ සත්‍ය අසත්‍ය අගයන් සහ එක සහ බිඳු කියන අගයන් එක තමයි. right? හරි. එතකොට මූලිකව අඳුන්ලා දීලා තියෙනවා තාර්කික ద్వාර වර්ග හතරක් ගැන not and o සහ xor. දැන් මේ O level වලට IT කරපු අය ඉන්නවා නම් ඒගොල්ලෝ මේ වයින් ගොඩාක් කියන්නේ not and o කියන තුන් දෙනා ගැන අහලා තියෙනවා. right? සහ ඒ ගැන දන්නවා. xor ගැනත් යම් ප්‍රමාණයකින් ඔයගොල්ලෝ දන්නවා ඉතින් සමහර විට O level වලට IT කරා නම්. නමුත් මම මෙතනදී කතා බහ කරන්නේ ඔගොල්ලෝ කවුරුත් O level වලට IT කරලා නැහැ කියන තැන ඉඳලා තමයි මම මේ කතා බහ කරගෙන යන්නේ. ඒක නිසා මම මුල් ටික ඔයගලන්ට ටක් ගාලා පැහැදිලි කරගෙන යනවා. right? හරි. එතකොට මේ ඔයගලන්ගේ ටියුට් එකේ මම මේ කියන කරුණු ටික තියෙනවා. මම මෙතන මේ පොඩි ෂෝට් නෝට් එකක් අරගන්න. ඒක ඔයගලන්ට නෑ අරුණලු ලියන පොතේ ලියන්නේ ෂෝට් නෝට් එක විතරයි. මම මෙතන අඳින ෂෝට් නෝට් එක විතරයි. අනිත් ටිකට ටියුට් එක පාවිච්චි කරන්න. right? ඒ ෂෝට් නෝට් එක අද අවශ්‍ය තැන් වලට ඔයගලන්ට ගලප ගන්නයි තියෙන්නේ. right? ඒක පොතට අරගත්තට කමක් නැහැ. right? අපිට ගොඩක් වෙලාවට කියන්නේ මේ පාඩමේදී ඔයගලන්ට පොතේ කරන්න වෙන්නේ ඇක්ටිවිටීස්. මම දෙන ගණන් හදන එක, මම දෙන සර්කිට් අඳින එක, ඒ දේවල් ටික තමයි කරන්න තියෙන්නේ. හැම දෙයකටම ඔයගලන්ට ටියුට් එකේ රිසෝසස් ටික තියෙනවා. එතනින් රිෆර් කරන්න. නම්බර් සිස්ටම් ලියපු පැත්තේ ලියන්න පුතේ. නම්බර් සිස්ටම් පාඩම ඉවරයිනේ දැන්. right? එහෙම නැත්නම් ඔයාට පළවෙනි පාඩම අපි ඉවර කරානේ. ඒ පැත්තේ ලියන්නත් පුළුවන්. right? එහෙම ගැටලුවකුත් නැහැ. right? ඔයගොල්ලෝ පොත් දෙකෙන් කැමති පොතක් අරගන්න. මොකද අපි දෙකේම එන්ඩ් එකට ගිහිල්ලා තියෙන නිසා. ළමයි මට පොඩ්ඩක් කන්ෆර්ම් කරන්න අපි පළවෙනි පාඩමේ මේ එන්ඩ් එකටත් ගියා නේද? මම හිතන්නේ අපි ඩිජිටල් ඩිවයිඩ් ගැන කතා කරලා ඔව් ඒ දේවල් ටික අපි ඉවර කරා. yes. හරි. හොඳයි. එතකොට මෙතනදී මුලින්ම කතා වෙනවා මේ මූලික තාර්කික ద్వාර නැත්නම් බේසික් ගේට්ස් ගැන. right? එතකොට මේ ద్వාර කියන කෙනා ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට වර්ග කරනවා අපි. එකක් තමයි මූලික ద్వාර
අනිත් එක සංයුක්ත ద్వාර කියලා කියනවා. right. එතකොට මේ මූලික ద్వාර කියන කෙනා අරගත්තොත් අපි මෙතනදී කතා කරනවා ප්‍රධාන වශයෙන් කොටස් 4ක් ගැන. හරි නැත්නම් වර්ග 4ක් ගැන. අපි කතා කරනවා not කියලා ద్వාරයක් ගැන. ඔයගලන්ට මේවා ටිකක් ෆැමිලිය මොකද අපි නම්බර් සිස්ටම් කරනකොට bitwise operation එක මේ කියන දේවල් ගැන කතා බහ කරා. නමුත් ඉතින් අපි ద్వාරයක් ගැන කතා කරේ නැහැ. ක්‍රියාවලිය තමයි කතා බහ කරේ. right. මේ not gate එකට සංකේතයක් තියෙනවා. right. ඔයගලන්ගේ ටියුට් එකේ බලා ගන්න පුළුවන්. මෙන්න මේ විදිහට සර්කිට් එක හඳලා තියෙනවා. ඒ වගේම තමයි ඕනම සර්කිට් එකක ඉන්පුට් කරන පැත්තක් තියෙනවා, අවුට්පුට් එක ලබා ගන්න පැත්තක් තියෙනවා. අපි සාමාන්‍යයෙන් වම් අත පැත්තේ තියෙන ලයින්ස් වලට අපි කියනවා ඉන්පුට් ලයින් නැත්නම් ආදාන තීරු කියලා. right. අපි දකුණු අත පැත්තේ තියෙන එක්කෙනාගෙන් තමයි ප්‍රතිදානය ගන්න. right. සාමාන්‍යයෙන් අපේ සිලබස් එකේ අපි කතා කරන්නේ එක අවුට්පුට් එකක් තියෙන ගේට්ස් විතරයි. දුවන්ත මම ක්ලාස් එකෙන් පස්සේ බලමු පාඩමට අදාළ නැති දේවල් ටික. right. හරි. එතකොට මේ ආදාන ප්‍රතිදාන කියන එක not gate එක අරගත්තොත් නිතරම හොඳට මතක තියාගන්න not gate එක කියන කෙනා විශේෂයි. මෙයාට ආදාන තියෙන එක ලයින් එකක් විතරයි, ප්‍රතිදාන තියෙන එක ලයින් එකක් විතරයි. අපි කතා බහ කරන ඔක්කොම ගේට්ස් වලට අපි ගන්න ප්‍රතිදාන එක ලයින් එකයි තියෙන්නේ කියලා. නමුත් මෙතනින් ඉස්සරහට කතා කරන හැම ගේට් එකකටම අවම වශයෙන් ආදාන දෙකක් තියෙන්න ඕනේ. not gate එක විතරයි එක ආදානයක් විතරක් අරගෙන වැඩ කරන කෙනෙක් විදියට ඉන්නේ. ඊළඟට මේ not gate එකේ හැසිරීම මෙයා මොනවාද කරන්නේ කියන එක අපි නිරූපණය කරනවා මෙන්න මේ විදිහට. not gate එකට අපි a කියලා කෙනෙක් input කරොත් අපි කියනවා output වෙන්නේ a bar. එහෙම නැත්නම් a dash කියලා කෙනෙක් කියනවා. right. මේ a bar a dash කියන එකෙන් අපි නිරූපණය කරන්නේ ආදානය කරපු අගයේ විරුද්ධ අගය. නැත්නම් අපි මතකනේ අපි bitwise operation කරනකොට complement එක ගැන කතා කරා. ones complement ගැන කතා කරනකොට අපි complement කරා. නැත්නම් bit invert කරනවා කියලා අපි කතා කරා. අනුපූරණය කරනවා කියලා කතා කරා. right. ඒතර අන්නේ අනුපූරිත අගය තමයි output එක විදිහට not gate එකක් ලබා දෙන්නේ. ඒතර මේ not gate එකේ මේ හැසිරීම අපිට පුළුවන් මේ ටේබල් එකකින් නිරූපණය කරන්න, වගුවකින් නිරූපණය කරන්න. ඔයගොල්ලෝ මේ වගුව දැකලා තියෙනවා මේ වෙනකොට. right. bitwise operation වලදී මම මේ වගුව ඔයගොල්ලොත් එක්ක කතා බහ කරා. right. ඒතකොට input එක a, output එක a bar එහෙමත් නැත්නම් a dash කියලා මම නිරූපණය කරනවා. right. ඒතර මෙතනදී a විදිහට බිඳුව ලැබුණොත් a bar විදිහට ඕගලන්ට ලැබෙන්නේ 1. a විදිහට 1 ලබා දුන්නොත් a bar විදිහට ඔයාලට output එක එන්නේ 0. right. එතකොට මේ table එකකට අපි විශේෂ නමක් කියනවා truth table එක, සත්‍යතා වගුව කියලා අපි කතා කරනවා මේ වගුවට. එතකොට මේ වගුවට අපි කියන්නේ සත්‍යතා වගුව කියලා. right. එතකොට ඔයගලන්ගේ note එකේ මේකට අදාළ දේවල් ටික කතා බහ කරලා තියෙනවා. right. අමතරත් කරුණු දාලා තියෙනවා. බිඳුව කියන්නේ අසත්‍ය, එක කියන්නේ සත්‍ය කියන දේවල් කියනවා. right. එතකොට එතන රිෆර් කරගන්න පුළුවන්. අපි හිමින් සැරේ ෂෝට් නෝට් එක ඇඳ ගන්නකොට මේ සම්පූර්ණ ටික අපි ඇඳ ගන්න බලාපොරොත්තු වෙනවා. right. හරි. not gate එක ගැන කතා බහ පැහැදිලිද?
තමයි කන්ෆර්ම් කරන්න. right හොඳයි. හරි ඊළඟට අපි අඳුරගන්න ගේට් එක තමයි and කියන ගේට් එක. right and හරි and කියන ගේට් එක ඔයගලන්ට මතක තියාගන්න පුළුවන් හොඳම ක්‍රමය තමයි and කියන වචනේ ඉවර වෙන්නේ d අකුරෙන්නේ. and ගේට් එක d අකුරක් වගේ. right capital D අකුරක් වගේ. ඒත් එයාගේ හැඩය මෙන්න මෙහෙම. එයාට input lines අවම වශයෙන් දෙකක් තියෙනවා. එක output line එකක් තියෙනවා. right මේ input line දෙකේ ක්‍රියාවලිය අපි නිරූපණය කරනවා මේ විදිහට. A සහ B input කරාම මෙයාගෙන් එළියට එනවා කියලා A.B කියන අගය. මේ A.B කියන්නේ අපි කියනවා බූලීය ගුණනයක් නිරූපණය කරනවා කියලා. right the and කියන ගේට් එක සිද්ධ කරන්නේ බූලීය ගුණනය. එතකොට මේකට අදාළව තියෙන සත්‍යතා වගුව අපි bitwise and operator එක ගැන කතා කරනකොට අපි කතා කරා. right ඔයගලන්ට මතක ඇති මම ඒක මෙතන නැවත ලියන්නම්. එතකොට a ටයි b ටයි ගන්න පුළුවන් අගයන් මොනවද? a ගාවට බිඳුව ලැබෙනකොට b ගාවට බිඳුව ලැබෙන්න පුළුවන්. a ට බිඳුව ලැබෙනකොට b ට 1 ලැබෙන්න පුළුවන්. right ඊළඟට a ට 1 ලැබෙනකොට b ට බිඳුව ලැබෙන්න පුළුවන්. ඒ වගේම තමයි a ට 1 ලැබෙන වෙලාවට b ටත් 1 ලැබෙන්න පුළුවන්. right ඔය විදිහට මේ ගුණිතය ආදාන දෙකට ලැබෙන අගයන් මේ විදිහට වෙනස් වෙන්න පුළුවන්. එතන මෙතන පෙන්නන්නේ ගුණිතයක්. ගුණිතය කියන එක අපේ සාමාන්‍ය ගණිතයේදී සිද්ධ වෙන ගුණිතයට සම්පූර්ණයෙන්ම සමානයි. මේ ඔයගලන්ගේ සිලබස් එකේ තියෙන කොටසට අදාළව ගත්තා. එතන බිඳුව වරක් බිඳුව ඔයගලන්ට හම්බෙන්නේ බිඳුව. එතන මෙතන සත්‍ය අසත්‍ය කියන අගයන් තිබ්බොත් අසත්‍ය අසත්‍යයකින් ගුණ වුණාම හම්බෙන්නේ අසත්‍යයක්. බිඳුව එකෙන් ගුණ වුණාමත් උත්තරේ බිඳුවයි. නේද? ගණිතයට අනුව බිඳුවයිනේ. එක් වරක් බිඳුව කියන්නේ බිඳුව. බිඳුව වරක් එකක් බිඳුවයි, එක් වරක් බිඳුවත් බිඳුව. එක් වරක් එක විතරයි ඔයගලන්ට එක විදිහට හම්බෙන්නේ. right? එතකොට සත්‍ය අසත්‍ය අගයන් අරගත්තොත් දෙදෙනාම සත්‍ය වෙන අවස්ථාවේදී විතරයි ඔයාට සත්‍ය කියන අගයක් output එක විදිහට හම්බෙන්නේ AND gate එකකින්. right? එතකොට ඔය තමයි AND gate එක හැසිරෙන ආකාරය. right? ඊළඟට අපිට කතා බහ කරන්න තියෙනවා OR gate එක ගැන. right? OR gate එක. අපි මේ OR gate එක කරන දෙයට කියනවා මෙයා බූලීය ආකලනයක් කරනවා කියලා. ආකලනය කියලා කියන්නේ එකතුව. right? මම ඔයගලන්ට කිව්වා මේ bitwise operation කරනකොටත් මතකද? 1 O operation එක කරාම උත්තරේ එන්නේ 1 කියලා. දැන් ඒකම අපි මෙතනත් පාවිච්චි කරනවා. right? OR gate එක අපි අඳින්නේ හඳ පළුවක් විදිහට. right? එතකොට එයාටත් අවම වශයෙන් inputs දෙකක් තිබිය යුතුමයි අවම වශයෙන්. right? එතකොට A input එක තියෙනවා B input එක තියෙනවා A plus B කියන කෙනා output එක විදිහට ඔයගලන්ට හම්බෙනවා. right? එතකොට මේක අපි නිරූපණය කරොත් මෙයාගේ සත්‍යතාව වගුව A සහ B output කරනවා A plus B කියන output එක. right? එතකොට මෙතන අගයන් ටික අපි දැන් දන්නවා. ඉන්න පුළුවන් බිඳුව 1
1.11. එතකොට මෙතන සිද්ධ වෙන්නේ බූලිය ආකලනයක්. එතකොට බිඳුවට බිඳුවක් එකතු වුණාම බිඳුවයි, බිඳුවට එකක් එකතු වුණාම 1යි, එකට බිඳුවක් එකතු වුණාම 1යි, එකට එකක් එකතු වුණාම අපි 1 කියලාම තමයි සලකන්නේ. ඒකට හේතුව තමයි 1 කියලා අපි හඳුන්වන්නේ මෙතනදී සත්‍ය කියන අගය. එතකොට සත්‍යයට සත්‍යයක් එකතු වුණාම තවත් සත්‍යයක් නිර්මාණය වෙනවා කියලා තමයි අපි කතා බහ කරන්නේ. රයිට්? ඒ කියන්නේ සත්‍ය ප්ලස් සත්‍ය තවත් එක සත්‍යයක් කියලා තමයි අපි අරගන්නේ. රයිට්? ඒතර ඔය තමයි O gate එකේ ක්‍රියාවලිය සිද්ධ වෙන විදිහ. රයිට්? දැන් ඊළඟට ඉන්න කෙනාගේ නම XOR. අපි යාට කියනවා මේ exclusive OR. සමහර අවස්ථාවලදී extended OR කියලාත් කියනවා සමහර අය. right? මෙයාගේ නම XOR. XOR කියන කෙනා ආකලනයක් තමයි කරන්නේ. නමුත් විශේෂ ආකලනයක් සිද්ධ කරන්නේ. right? මේ O gate එකේම ඉස්සරහට x අකුර වැටලා තියෙන්නේ. එතකොට XOR එකත් අපිට O gate එකට බොහොම සමානව ඇඳ ගන්න පුළුවන්. තියෙන වෙනස තමයි මෙයාට එක්ස්ට්‍රා කර්ව් ලයින් එකක් තියෙනවා. නේද? O gate එකට කලින් එක්ස්ට්‍රා කර්ව් ලයින් එකක් තියෙනවා. අවුට්පුට් එක ඒ විදිහම තමයි. අපි මෙයාට A සහ B ඉන්පුට් කරොත් අවුට්පුට් වෙන්නේ A XOR. XOR එක ඉන්ඩිකේට් කරලා තියෙනවා ප්ලස් අකුරයි වටේ එයා වටේට රවුමක් ඉන්ඩිකේට් කරලා මේ XOR හැසිරෙන්නේ කොහොමද කියන එක ඔයගලන්ට bitwise operations මතක නම් මතක ඇති. එතකොට අපි A සහ B කියලා ඉන්පුට් දෙකකට අදාළව bitwise operation වලදී කතා කරේ නැහැ. මෙතෙන්දී අපිට පෙන්වන්න පුළුවන් A කියන කෙනාට 0.1 කියන අගයන් වලට අදාළව අපි අදාළ කැල්කුලේෂන් එක සිද්ධ කරොත් මෙතනදී සිද්ධ වෙන දේ තමයි මේ ඉන්පුට්ස් වල අගයන් සමජාතීය නම් ඩෙන්ටිකල් නම් උත්තරේ බිඳුවයි. ඒ කියන්නේ බිඳුව තියෙන වෙලාවටත් උත්තරේ බිඳුවයි, 1 තියෙන වෙලාවටත් උත්තරේ බිඳුවයි. right? මේගොල්ලෝ විෂම ජාතිය නම් ඔයාට උත්තරය 1 කියලා හම්බ වෙනවා. ඒ වගේම මතක තියාගන්න XOR gate එක විශේෂයෙන් නිර්මාණය කරලා තියෙනවා inputs දෙකක් පමණක් අරගන්න පුළුවන් වෙන විදිහට. ඒක විශේෂයෙන් ක්‍රියේට් වෙච්ච gate එකක්. right? ඒක නිසා පොඩ්ඩක් මතක තියාගන්න XOR කියන කෙනාට inputs දෙකක් ලබා ගැනීමේ හැකියාව තියෙනවා කියන්නේ. හරි. පැහැදිලිද gates ಜಾති ටික ගැන? අපි 4 දෙනෙක් ගැන කතා කරමු. උලමයි. දැන් අපි මේක ටක් ගාලා අපේ ෂෝට් නෝට් එකට දාගමු. පොතේ මේ සමරි එක ඇඳගන්න. ඒතර ඔයගලන්ගේ ටියුට් එකේ තියෙන පිටු 4ක් විතර මම විස්තර කරලා තියෙන දේ ඔයගලන්ට මේ විදිහට සාරාංශයක් විදිහට බලා ගන්න පුළුවන් එක පිටුවකින්. right? මේක ටක් ගාලා ඇඳගන්න. right? ඔයගොල්ලෝ අඳිනකොට මේ මූලික ద్వාර කියන තැනින් පටන් අරගෙන ඇඳක් කමක් නැහැ. සංයුක්ත ద్వාර වෙනම ඇඳගන්න. right? මම ඒක නිසා කියන්නේ මේ බෙදීම පෙන්වුවට කමක් නැහැ. ద్వාර කොටස් දෙකකට බෙදෙනවා මූලික ద్వාර සංයුක්ත ద్వාර. මූලික ద్వාර තමයි not and o XOR කියලා එන්නේ. කොහොම ওই විදිහට ඉඳගත්තත් කමක් නැහැ. නැත්තම් මූලික ద్వාර වලින් පටන් අරගෙන ඇඳත් ගැටලුවක් නැහැ. right? හරි. අපි ඉක්මන් කරමු. right? ඇඳගෙන ඉවර වෙච්ච ගමන් මට ඉන්ඩිකේට් කරන්න.
මෙනුර කලින් ක්ලාස් වල රෙකෝඩින් බලන විදිය පුතේ මම අද පෙන්වන්නම් වෙබ්සයිට් එකේ මගේ බලන්න පුළුවන් එතනට ගිහිල්ලා ඒ ටික රිෆර් කරන්න මට යන්න කලින් චුට්ටක් මතක් කරන්න පුතේ මම එතකොට සෙෂන් එක ඉවර වෙච්ච ගමන් ඔයාලට ගිහිල්ලා පෙන්වන්නම් කොහොමද ගිහිල්ලා අරගන්න පුළුවන් කියලා. right හරි දෙන්නේ ක්ලියර්ලි ඉවරයි අනිත් කට්ටිය
තාම ලියන කවුරු හරි ඉන්නවද? ඉන්නවනම් ඉන්ඩිකේට් කරන්න. රයිට් ඕකේ. හරි. ඉක්ම කරමු. හරි. තාම ලියන කෙනෙක් ඉන්නවද? right. හරි. අපි ඉස්සරහට යමු. right. ඉක්මන් කරමු. තාම කීප දෙනෙක් ඉන්නවා ලියන. right. ඉවරද? රසිරු XOR එකේ වෙන්නේ ආදාන සමජාතීය වුණාම, එකම ජාතිය වුණාම, ඒ කියන්නේ බිඳුව බිඳුව ලැබෙන අවස්ථාවක් වුණොත්, එක ලැබෙන අවස්ථාවක් වුණොත් අවුට්පුට් එක දෙන්නේ බිඳුව විදියට. ඒ කියන්නේ සත්‍ය කියලා තියෙනකොටත් අවුට්පුට් එක අසත්‍යයි, අසත්‍ය කියලා තියෙනකොටත් අවුට්පුට් එක අසත්‍යයි. අනිත් අවස්ථාවලදී කියන්නේ ආදාන අසමාන නම් නැත්නම් අපි කියනවා ආදාන විෂම ජාතීය නම් අවුට්පුට් එක 1 කියලා දෙනවා. තේරෙනවද රසිරු? right. okay. හරි. ඊළඟට අපි කතා කරනවා සංයුක්ත ద్వාර ගැන. right. සංයුක්ත ద్వාර වලදී මේ සංයුක්ත කියලා කියන්නේ අපි ඉංග්‍රීසියෙන් කියනවා කම්බිනේෂනල්, එකතු කරලා හදලා තියෙන්නේ. මේ එකතු කරන්නේ මේ සංයුක්ත ద్వාර හදනකොට කරන්නේ මෙන්න මේ අපි මුලින්ම ඉගෙන ගත්ත මේ not gate එක මේ අනිත් gates වල ඉදිරියට සම්බන්ධ කිරීමක් කරන්නේ. right. and එක ඉස්සරහට not gate එකක් high කරනවා. o එක ඉස්සරහට not gate එකක් high කරනවා. xor එක ඉස්සරහට not gate එකක් high කරනවා. එහෙම සවි කිරීමකින් ඔයගලන්ට ලැබෙන gate එකට අපි කියනවා සංයුක්ත ద్వාර කියලා. right. එතකොට එහෙම බැලුවම අපිට සංයුක්ත ద్వාර වර්ග 3ක් ගැන කතා කරන්න පුළුවන්. right. එතකොට සංයුක්ත ద్వාර පැත්ත ගත්තොත් සංයුක්ත ద్వාර ප්‍රධාන වශයෙන් කරන පළවෙනි කෙනා තමයි අපි මෙයාට ලස්සන නමක් දෙනවා NAND කියලා. NAND කියන්නේ and කියන වචනෙට ඉස්සරහට n අකුරක් දාලා NAND. ඒතර NAND එක අපි NAND එක හැදෙන විදිහ ගැන හිතුවොත් NAND gate එක හැදෙන්නේ AND gate එකේ ඉස්සරහට not gate එකක් high කරන්න. හැබැයි මේක අපි මෙහෙම නෙවෙයි නිරූපණය කරන්නේ. මේ සිද්ධ වෙන දේ. right.
එතකොට මෙතන අපි දැන් දන්න විදිහට මෙතන A සහ B දුන්නම මෙතනින් A.B කියන කෙනා එළියට එනවා. ඒක not gate එකකින් ගියාම A.B වල total bar එක කියන එක හැදෙනවා. right? එතකොට අපි NAND gate එකකට අදාළව කියනවා A.B දුන්නම output කරන්නේ ගුණනය කරලා නැත්නම් ಗುಣ කරලා ඒකේ අනුපූරණය. right? ඒක තමයි එයා හැදිලා තියෙන විදිහ. එතකොට මේ හැදෙන විදිහ අපි NAND gate එක නිරූපණය කරනවා. right? නිරූපණය කරනකොට අපි පාවිච්චි කරන්නේ මෙන්න මේ සංකේතය. මෙයාට තමයි අපි NAND gate එක කියලා කියන්නේ. right? එතකොට මෙතනදී අපි කෙලින්ම කියනවා A සහ B input කරාම output වෙන්නේ A.B වල total bar එක කියලා. පැහැදිලිද? ඔයාලමයි පැහැදිලිද? confirm කරන්න. right. හරි. හොඳයි. ওই විදිහටම අපි දන්නවා අපිට හදාගන්න පුළුවන් අනිත් කෙනා O gate එක ඉස්සරහට not එකක් හයි කරාම නේද? අපි ඒක නිසා මෙයාට කියනවා no කියලා. no. ඒතර no gate එක හැදෙන්නේ අපි සාමාන්‍ය විදියට දන්න O එක තියෙනවා. එයාගේ ඉස්සරහට not gate එකක් high වෙනවා. right? ඒ කියන්නේ A සහ B input කරාම මේක චුට්ටකට මකනවා ලියා ගන්න ඉඩ මදි වෙන නිසා right? A හා B input කරාම A plus B කියන කෙනා output වෙනවා. ඒක not gate එකකින් ගියාම A plus B වල total bar එක තමයි output වෙන්නේ. right? එතකොට මෙයාව අපි තනි සංකේතකින් පෙන්නනවා මේ විදිහට. හරි අන්තිමට ඉන්න එක්කෙනා තමයි XOR. right? ඒ XOR කියන එක්කෙනාගේ ඉස්සරහට not එකක් high කරාම අපි යාට කියන්නේ n අකුරක් ඉස්සරහට දාලා XOR කියන වචනේ දෙන්නේ නැහැ. ඒ වෙනුවට n අකුර දානවා x අකුරට පස්සේ. අපි සාමාන්‍යයෙන් මේක කියන්නේ XNOR gate එකක් කියලා. right? so XNOR gate එකේ කොහොමද දෙන්නේ? මේ තියෙන XOR gate එක XOR gate එකේ ඉදිරියට එයාව කම්ප්ලිමන්ට් වෙලා එනවා. ඒතර එයාට තමයි අපි XNOR එක කියලා කියන්නේ. ඒතර මෙතන A හා B ලබා දුන්නම output එක මෙතනින් එනවා A XOR B. ඊට පස්සේ මෙතනින් final output එක වෙනවා A XOR B වල කම්ප්ලිමන්ට් එක. right? ඒතර මෙයාව අපි මෙයාගේ පොදු ආකාරය නැත්තම් සම්මත ආකාරයෙන් අපි ඇඳලා පෙන්නුවොත් අර කලින් ඒවා ඇඳ හා සමානයි. right? ওই විදිහට අපිට පෙන්වන්න පුළුවන්. ඒතර මෙයාගේ A සහ B input කරාම A plus B වල total bar එක එනවා. මෙතන A B input කරාම A XOR B වල total bar එක ඔයගලන්ට දැක ගන්න පුළුවන්. හරි ඒ වගේම තමයි
මේ තියෙන සංයුක්ත ද්වාර වලටත් සත්‍යතාව වගු තියෙනවා. ඉතින් ඕගොල්ලෝ O එකේ සත්‍යතාව වගුව මතක නම් AND ගේට් එකේ සත්‍යතාව වගුව මතක නම් NAND ගේට් එකේ සත්‍යතාව වගුව හදාගන්න හරි ලේසි. ඉන්පුට් ඒවමයි අවුට්පුට් එක වෙන්නේ AND එකේ කම්ප්ලීට් ඔපොසිට් එක. මොකද not එකකින් යනවනේ. right? එතකොට අපිට මේක ලියලා පෙන්වන්න පුළුවන්. right? මෙතනදී සිද්ධ වෙන්නේ බිඳුව 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 1 1 බිඳුව 1 1. right? එතකොට ಗುಣ වෙනවා අනිත් පැත්ත පෙරලෙනවා. බිඳුව වරක් බිඳුව බිඳුවයි අනිත් පැත්ත පෙරළුවම 1යි. බිඳුව වරක් 1 බිඳුවයි අනිත් පැත්ත පෙරළුවම 1යි. එක් වරක් බිඳුව බිඳුවයි අනිත් පැත්ත පෙරළුවම 1යි. එක් වරක් 1 1යි අනිත් පැත්ත පෙරළුවම බිඳුවයි. right? ඊළඟට NOR නැත්නම් no gates එකේ right? A සහ B inputs විදියට ගන්නවා. A plus B වල total භාගය තමයි output එක වෙන්නේ. එතකොට මෙයාට අදාළව බිඳුව 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 1 1 බිඳුව 1 1 පාවිච්චි කරපුවාම සිද්ධ වෙන්නේ මොකද්ද? එකතු කරලා අනිත් පැත්ත හරවන එක. බිඳුවට බිඳුවක එකතු වුණාම බිඳුවයි අනිත් පැත්ත හරවනම 1යි. බිඳුවට එකක් එකතු වුණාම 1යි. එයාව අනිත් පැත්ත ගැහුවම බිඳුව වෙන්න ඕනේ. නේද? ඒ නිසා මෙතන ඔයගලන්ට හම්බෙන්නේ බිඳුව කියන එක. 1යි බිඳුව එකතු වුණාමත් අගේ 1යි එයාව අනිත් පැත්ත ගැහුවම අගේ බිඳුවක් වෙනවා. 1යි 1යි එකතු වුණාමත් කියන්නේ එක අගයක්. right? 1යි 1යි එකතු වුණාම එන්නේ 1 එයාව අනිත් පැත්ත ගැහුනම බිඳුව කියලා පෙන්නනවා. ඒතර අර O ගේට් එකේ සම්පූර්ණ විරුද්ධ රටාව තමයි මෙතනදී ඔයගලන්ට අවුට්පුට් එකේ දකින්න හම්බෙන්නේ. ඔය විදිහටම අපිට XOR එක ගැන කතා කරන්න පුළුවන්. දැන් අපි දන්නවා XOR එක කොහොමද හැසිරෙන්නේ කියලා. A XOR B වල total bar. right? ඔය කියන combinations හතර තියෙනවා. දැන් මෙතනදී මොකද වෙන්නේ? XOR එකේදී සිද්ධ වෙන්නේ මොකද්ද? inputs එක වගේ නම් output එක බිඳුවයි. මෙතනදී input එක වගේ නම් output එක 1යි. එහෙනම් බිඳුව බිඳුව කියන ආයත සහ 1 1 කියන ආයත output එක පෙන්නනවා. ඒ වගේම තමයි අනිත් පැත්තත් ඒ විදිහටම තමයි. XOR gate එකේ දේවල් විෂම නම් උත්තරේ 1යි, මෙයාගේ උත්තරේ බිඳුව වෙනවා. බිඳුව 1 එකතු වුණාම 1යි, 1 අනිත් පැත්ත ගහුවම බිඳුවයි. එක බිඳුව අවස්ථාවෙත් output එක බිඳුව විදිහට හම්බෙන්නේ. මොකද 1යි බිඳුවයි වලින් 1 කියනාගේ output වෙනවා. ඒක අනිත් පැත්ත ගස්සනවා. හරි. එතකොට බිඳුව තමයි ඉතිරි වෙන්නේ. right. ඔන්න ඔය කියන වර්ග තුන තමයි ඕගලන්ට සංයුක්ත ద్వාර කියලා මේ සිලබස් එකේ හඳුන්වලා දෙන්නේ. right. හරි. ලියා ගන්නටත් දාලා ඉවර වෙච්ච ගමන් මට කියන්න.
ප්‍රශ්නයක් අහලා තියෙනවා. yes. ඔව් පුතේ. thank you එක පෙන්නුවට. මගේ අතින් පොඩි මිස්ටේක් එකක් වෙලා තියෙනවා. තත්සරණි මෙතන බිඳුව එන්න ඕනේ. තරතන හදාගන්න. මෙතන not එකේ බිඳුව ඇවිල්ලා තමයි XOR line එකේ එළියට එන්න ඕනේ. right, thank you තත්සරණි. ලිසක්ය මේ පාඩම ගැන මට කියන්න බැරි ඔයගොල්ලෝ අඳින ගමන් අහගන්න ලිසක්ය අහලා තියෙනවා මේ එක්සෑම් එකට මොකද වෙන්නේ කියලා. එක්සෑම් එකේ දෙවෙනි පේපර් එකේ පළවෙනි ප්‍රශ්නය ඔයගලන්ට හම්බෙන්නේ මේ පාඩමෙන්. ඒක තනිකර ලකුණු 15ක ප්‍රශ්නයක්. ලකුණු 15ක් කියලා කියන්නේ 100න් ලකුණු 7මාරක්. right, දෙවෙනි පේපර් එකේ අපි දෙවෙනි පේපර් එකට 100න් ලකුණු දෙන්නේ. ඒක දෙකට බෙදලා තමයි MCQ එකේ හරි ගානත් එක්ක එකතු කරන්නේ. එතකොට මේක ලකුණු 7.5ක තනි ගානක්, තනි ප්‍රශ්නයක්, පළවෙනි ප්‍රශ්නය. හැමෝම try කරන ප්‍රශ්නයක්, right? මොකද මේ ගාන හදාගෙන යන්න try කරන්න හරි ලේසි. ඔක්කොම දේවල් ටික ගන්න. ඔයගොල්ලන්ට දැනගන්න දේවල් කීපයක් තියෙනවා. ඒ ගැන ඔයගොල්ලෝ දැනුවත් වෙන්න ඕනේ. ඊට පස්සේ ඔයගොල්ලන්ට ගාන ටක් ටක් ගාලා හදාගෙන යන්න පුළුවන්. right? ඒ වගේම තමයි MCQ පැත්ත ගැන හිතුවොත් MCQ එකෙත් සාමාන්‍යයෙන් MCQs දෙකක් උපරිම 3ක් විතර වගේ එනවා. ඒ කියන්නේ මුළු පේපර් එකෙන්ම ලකුණු 9ක් 10ක් අතර ප්‍රමාණයක් මේ පාඩමට allocate වෙනවා. right, ලියලා ඉවර නම් මට ඉක්මනට ඉන්ඩිකේට් කරන්න. right, එක්කෙනෙක් ඉවරයි. අනිත් අය හරි, තාම ලියන කවුරු හරි ඉන්නවද? තාම ලියන කවුරු හරි ඉන්නවනම් right, okay ලියාගෙන යන්න. ඔව්, විදුලික 4:00ට ඉවරයි ක්ලාස් එක. ඔව්. right, ලියන අය ඉක්මනට ඉන්ඩිකේට් කරන්න ඉවර නම්. හරි, තාම ලියන අය ඉන්නවද? right, okay. නිපුන් ඉවර කරගන්න ඉක්මනට.
ඉවරද ළමයි? ලියන කීප දෙනෙක් හිටියා. right. හරි. අපි ටියුට් එක පැත්තට පොඩ්ඩක් යමු. එතකොට ටියුට් එකේ මේ මුල් පිටුවල තියෙන්නේ මූලික ద్వාර සහ සංයුක්ත ద్వාර ටික ඔයගලන්ට හඳුන්වලා දීලා. right. ඊළඟට අපිට කියලා දෙනවා මේ බූලීය ප්‍රකාශනයකට අදාළව සත්‍යතා වගුවක් කොහොමද නිර්මාණය කරන්නේ කියන එක. right. ඒ කියන්නේ දැන් අපි ඉගෙන ගන්නනේ ගේට්ස් ටික කොහොමද ගේට්ස් ටික වැඩ කරන්නේ කොහොමද කියන එක. right. එතකොට මේ ගේට්ස් ටික වැඩ කරන විදිහට අදාළව බැලුවම ඒ ගේට්ස් එකතු කරලා අපිට සර්කිට් එකක් හදාගත්තම දැන් ඊළඟ ටොපික් එකේ තියෙන සර්කිට් එක හදාගන්න එක ගැන ඒ සර්කිට් එකක් හැදුවම එයාගෙන් අවුට්පුට් වෙන ප්‍රකාශනය නැත්නම් ඒ ගේට්ස් වල අවසාන අවුට්පුට් එකට අපිට පුළුවන් සත්‍යතා වගුවක් නිර්මාණය කරන්න. right. හරි. එතකොට මම මෙතන තියෙන ගාන ගැන පොඩ්ඩක් කතා බහ කරන්නම්. කතා බහ කරලා අපි එකක් උදාහරණයක් විදිහට බෝඩ් එකෙත් කරමු. right. හරි. එතකොට මෙතනදී මම කතා කරන්නේ මේ සත්‍යතා වගුව කොහොමද නිර්මාණය කරගන්නේ කියන එක. මුලින්ම අපි ප්‍රකාශනයට අදාළව තියෙන විචල්්‍ය ගාන අඳුර ගන්න ඕනේ. right. අපි දැන් මෙතන විචල්්‍ය ගාන හඳුනා ගැනීමේදී මේ එක්සැම්පල් එකේදී අපි අරගෙන තියෙනවා ප්‍රකාශයක් a + b bar dot a bar XOR b. right. එකතු කිරීමේ වටේට රවුමක් තියලා තියෙන XOR කියන එකට a bar plus XOR b. එතකොට අපි මුලින්ම කරන්නේ මේ ප්‍රකාශනයේ තියෙන බූලීය විචල්්‍ය ගාන අඳුර ගන්නවා. දැන් මේ ප්‍රකාශනය ගත්තොත් දුවල පුතාලට පේනවා ඇති මෙතන a තියෙනවා b bar තියෙනවා a bar තියෙනවා b තියෙනවා. එතකොට විචල්්‍ය විදිහට ගත්තොත් මෙතන ඉන්නේ විචල්්‍ය දෙකයි. එක්කෙනෙක් a අනිත් එක්කෙනා b. right. ඒක a bar වලින් හිටියත් b bar වලින් හිටියත් අපි අරගන්නේ එක විචල්්‍යයක් කියලා. a තමයි. a ගේ එක්තරා ආකාරයක් තමයි a bar කියන්නේ. b ගේ එක්තරා ආකාරයක් තමයි b bar කියන්නේ. ඒක නිසා මේ ප්‍රකාශනය ගත්තොත් අපිට දකින්න හම්බෙන්නේ විචල්්‍යයන් දෙකයි. හරිද? ඊළඟට විචල්්‍යයන් දෙකක් නම් තියෙන්නේ අපි අඳුන ගන්නවා මේ විචල්්‍යයන් දෙකකට අදාළව අපේ සත්‍යතා වගුවේ ආදාන පේලි. right. ආදාන තීරු කොච්චර ප්‍රමාණයක් අපි ඇඳ ගන්න ඕනේද කියන එක. ඒතර මෙතනදී ඒගොල්ලෝ සලකලා බලලා තියෙනවා විචල්්‍යයන් දෙකයි. ඒක නිසා ඒ වෙනුවෙන් ආදාන තීරු දෙකක් ඒගොල්ලෝ ලියාගෙන තියෙනවා. ඒ වගේම මේ ආදාන තීරු දෙකට අදාළව තියෙන ආදාන අගයන් right. ඔකට අපි කියනවා මේ combinations ටික කියලා. right. combinations ටිකත් ලියාගෙන තියෙනවා. 0 0 0 1 1 0 1 1. දැන් අපි යන්නේ මේ මොකක් කරන්නද? මෙන්න මේ තියෙන ප්‍රකාශනයට අදාළව සත්‍යතා වගුවක් නිර්මාණය කරන්න. දැන් මේ ප්‍රකාශනයේ ලියලා තියෙන විදිහ ගැනත් මම පොඩි දෙයක් සඳහන් කරන්න ඕනේ. මේකේ කියලා තියෙන්නේ f සමානයි කියලා නේද? එතකොට සමීකරණයක් මේ උගලන්ට දෙන්නේ ප්‍රකාශනයක් එහෙම නැත්නම් සමීකරණයක්. සමීකරණයක වම් පැත්තයි දකුණු පැත්තයි කියලා පැති දෙකක් තියෙනවා. එකකින් එක පැත්තකට තමයි අපි ප්‍රකාශනය නිර්මාණය කිරීම කරන්නේ. right. එතකොට වම් අත පැත්තේ තියෙන f අකුර එයා සමාන වෙනවා මොකටද කියන එක දකුණු අත පැත්තේ උගලන්ට කියලා තියෙනවා. එතකොට අපි අඳුනගත්තා විචල්්‍ය කීයක් තියෙනවද? දෙකක් තියෙනවා. එහෙනම් මේ විචල්්‍ය දෙකට අදාළව අපි තීරු දෙකක් ඇඳලා අදාළ කම්බිනේෂන්ස් ටික පුරවගත්තා. ඒතර විචල්්‍ය තුනක් අපිට හම්බුනොත් ගානක පේලි තුනක් අපි අඳිනවා.
sorry තීරු තුනක් අපි අඳිනවා A B C වෙන්න පුළුවන් X Y Z වෙන්න පුළුවන් ඒක ප්‍රකාශනයට අදාළව. එතකොට මේ පේලි කීයක් ඒ ටේබල් එකට එන්න ඕනේද? හැම නිතරම හතරමද එන්නේ. දැන් ඕගලන්ගේ ෂෝට් නෝට් එක දිහා බැලුවොත් ඕගලන්ට පේනවා ඇති not gate එක. not gate එකේ ආදාන තිබුණේ 1යි. එතකොට පේලි දෙකක් තිබ්බ ටේබල් එකට. ඉතිරි ගේට්ස් ගත්තොත් ඒ ගේට්ස් වල ආදාන දෙකක් තිබ්බා. ඒක නිසා පේලි 4ක් තිබුණා. ආදාන 3ක් තියෙනවා නම් ඔයාට එනවා පේලි 8ක්. right? එතකොට කොහොමද මේ පේලි ගාන තීරණය කරගන්නේ? 2යිද තියෙන්නේ 4යිද තියෙන්නේ 8යිද තියෙන්නේ නැත්නම් ඊට පස්සේ කොච්චර තියෙනවද කියන එක තෝරගන්න පුළුවන්. මෙන්න මේ පොඩි සමීකරණය. right? ලැබෙන රටා ගාන සමාන වෙනවා 2 බලයක් ආදාන ගණනට නැත්නම් විචල්්‍ය ගණනට. right? මම මෙන්න මෙතන ඒ සමීකරණය කියලා තියෙනවා ද්විමය රටා ගණන සමාන වෙනවා 2 බලයක් ආදාන ගණන. ඒ කියන්නේ එකක් තිබ්බොත් මෙතන හැදෙන්නේ ද්විමය රටා ගණන 2 පළවෙනි බලය. ඒ කියන්නේ 2යි. විචල්්‍ය දෙකක් තිබ්බොත් 2 දෙවෙනි බලයක් රටාවල් අපිට තියෙනවා. ඒ කියන්නේ 4යි. විචල්්‍ය 3ක් තිබ්බොත් 2 තුන්වෙනි බලයක් අපිට ආදාන තියෙනවා. ඒ කියන්නේ විචල්්‍ය 8ක් sorry පේලි 8ක් ඔයාට එනවා. ඕගලන්ගේ සිලබස් එකේ හැටියට 4න් එහා පැත්තට යන්න කියලා නැහැ. විචල්්‍ය 4න් එහා පැත්තට විචල්්‍ය 4ක් තිබ්බොත් ඕගලන්ට පුළුවන් ද්විමය රටා 2 4වෙනි බලයක් නිර්මාණය කරගන්න. ඒ කියන්නේ 16ක් නිර්මාණය කරගන්න. right? ඔතන සත්‍යද වගු අඳින කොටත් පොඩි පොඩි කෙටි ක්‍රම වගේක් තියෙනවා. මම ඒක ඉස්සරහට කතා කරන්නම්. දැන් අපි මේ වැඩේ කතා බහ කරගෙන යමු. එතකොට අපි ප්‍රකාශනයේ දිහා බැලුවා. එකිනෙකට වෙනස් විචල්්‍ය ටික අඳුනගත්තා. පේලි කීයද කියලා තීරණය කරගත්තා ටේබල් එකේ. ඒකට අදාළව විචල්්‍ය ටික පෙන්නුම් කරන්න තීරු ටික ඇඳලා පේලි ටික අපි තීරණය කරගත්ත 4යි කියලා. එහෙනම් ඒ 4 අවශ්‍ය විදිහට අපි ෆිල් කරමු. මේක මේ රටාවටම ෆිල් වෙන්න කියලා නීතියක් නැහැ. හැබැයි මේ රටාවට ෆිල් වෙලා තිබීම ඕගලන්ට වාසිදායකයි. right? හරි. ඊළඟට තුන්වෙනි කොටස විදිහට අරගත්තම දැන් අපේ එක්ස්ප්‍රෙෂන් එකේ විචල්්‍ය ටික අපි අඳුනගෙන ඉවරයි. දැන් අපි එක්ස්ප්‍රෙෂන් එක ගොඩනගන්න ඕනේ. ප්‍රකාශනය ගොඩනගන්න ඕනේ. මේ ප්‍රකාශනය දිහා බැලුවම ඔයගලන්ට අඳුන ගන්න පුළුවන් ප්‍රකාශනය ඇතුලේ තියෙන ඔපරේටර්ස් ටික. මෙහෙයවන ටික. නේද? මේ ප්‍රකාශනය බැලුවොත් මේ ප්‍රකාශනය ඇතුලේ ඔයගලන්ට තියෙනවා ප්ලස් කියන ඔපරේටර් එකනේ. ඒක O කියන logic performance වලට සමානයි. ඊළඟට තැන් දෙකක ඔයගොල්ලෝ දකිනවා dash එක. ඒ කියන්නේ not operator එකට අදාළ වෙන සංකේතය. ඊළඟට ඔයා දකිනවා XOR operator එක. ඒ වගේම මේ ප්‍රකාශනයක ඇතුලේ වරහණුත් තියෙනවා. right? දැන් ඔයගොල්ලෝ ගණිතයේ යම්කිසි බීජීය ප්‍රකාශනයක් සුළු කරනකොට නැත්නම් යම්කිසි ගාණක් හදනකොට ඕගලන්ට තිබුණා පොඩි රටාවක් නේද? මේ කියන කට්ටියව achieve කරන අපි අර 1 බෙගුදරි නැත්නම් ඉංග්‍රීසියෙන් නම් BODMAS කියලා මතක තියාගෙන හිටියේ. right? අන්න ඒ වගේ මේ බූලිය බීජ ගණිතයේ මේක කොහොමද සිද්ධ වෙන්නේ කියන එක ඉන්ඩිකේට් කරන්න. නැත්නම් මොන විදිහටද මේ ප්‍රකාශනය සුළු වෙන්නේ නැත්නම් මෙයාව දිගහැරෙන්නේ කියන එක ඉන්ඩිකේට් කරන්න මේ කියන ඔපරේටර් ප්‍රෙසිඩන්ස් මෙහෙයුම් ප්‍රමුඛතා පිළිවෙලක් තියෙනවා. දැන් ඔයගොල්ලෝ ගණිතය පාඩමකදී ඔයගලන්ට යම් කිසි ගණිත ගැටලුවක් දුන්නොත් ඔයගොල්ලෝ කරන්නේ එකතු කිරීම සහ අඩු කිරීම පසුවට තියලා ಗುಣ කිරීම සහ වැඩි කිරීම සිද්ධ කරලා ඊට පස්සේ එකතු කිරීම හා අඩු කිරීම පැත්තට යනවා. BODMAS තීරයකට ගත්තොත් division multiplication, right? මේ දෙකමයි තියෙන්නේ priority list එකේ පළවෙනි පැත්තට. කියන්නේ මුලටම අපි consider කළ යුතු පැත්තට. ඊට යටින් තමයි ඉතිරි දේවල් ටික ලැබෙන්නේ. එතකොට මේ කියන බූලිය බීජ ගණිතයේත් නැත්නම් තාර්කික ద్వාර සම්බන්ධ වෙලා තියෙන ශාස්ත්‍රයේ
අපිට තියෙනවා මේ වගේ පොඩි බොඩ් මාස් එකක් නැත්නම් පිළිවෙලක්. ඒ පිළිවෙල මොකද්ද? මුලින්ම ඕගොල්ලෝ සලකා බලන්න ඕනේ ප්‍රකාශනයේ තියෙන වරහන්. right? හොඳට අහගන්න මේක හරි වැදගත් දෙයක්. මුලින් වරහන්. වරහන් වලට පස්සේ කියන්නේ වරහන්වා කන්සිඩර් කරාම වරහන ඇතුළට ගිහින් බලන්න ඕනේ මොනවාද වරහන ඇතුලේ සිද්ධ කරන්න තියෙන්නේ කියලා. right? වරහන ඇතුලේ තියෙන කාර්ය සිද්ධ වුණායින් පස්සේ පුළුවන් වරහනෙන් පිටත තියෙන කාර්යයන් ටික සිද්ධ කරන්න. right? එතකොට ඒ නිසා තමයි මේ වරහන ඇතුලේ තියෙන A bar XOR B කියන කෙනාව මුලින් සලකලා බලලා තියෙන්නේ. දැන් වරහනක් ඇතුළට ගියාම ඕගලන්ට තව ඔපරේටර්ස් කීපයක් හම්බෙන්න පුළුවන්. not එක තියෙන්න පුළුවන්, and එක තියෙන්න පුළුවන්, XOR එක තියෙන්න පුළුවන් මූලික ද්වාර විදිහට. right? එතකොට ඒ වයින් කාටද ප්‍රමුඛතාවය දෙන්නේ? ඒ වයින් ප්‍රමුඛතාවය මුලටම හම්බෙන්නේ. ඒ කියන්නේ වරහන් වලට පස්සේ ප්‍රමුඛතාවය තියෙන්නේ not කියන ඔපරේටර් එකට. right? ඒ කියන්නේ dash එකට හෝ bar එකට. ඊට පස්සේ ප්‍රමුඛතාවය තියෙන්නේ and operator එක. ඒ කියන්නේ dot එක. තිතෙන් අපි වෙන් කරන්නේ dot operator එක. right? අන්තිමටම තමයි O කියන එක්කෙනාට ඔපරේෂන් එක බාර දෙන්න නැත්නම් ඔපරේෂන් එකට ඉන්වෝල්ව් වෙලා එයාගේ වැඩේ ඉවර කරගන්න තියෙන්නේ. right? එතකොට මතකද පිළිවෙල මුලින් වරහන් ඊට පස්සේ not ඊට පස්සේ and අන්තිමට OR. right? අපි ගණිතයට බර කරලා කිව්වොත් මුලින් අනුපූරණය ඊට පස්සේ not එක මුලින් වරහන් ඊට පස්සේ අනුපූරණය ඊට පස්සේ ගුණ කිරීම ඊට පස්සේ තමයි එකතු කිරීම ගැන හිතන්න තියෙන්නේ. right? එතකොට මෙතනදී මේගොල්ලෝ කරලා ගිහිලා තියෙන පාර බලන්න. මුලින් ඒ බා කියන තීරුව හදාගෙන තියෙනවා. මොකද අපි ප්‍රකාශනය ගත්තොත් ප්‍රකාශනයේ තියෙන්නේ a plus b bar dot a bar XOR b. right? එතකොට යා මුලින්ම කරන්නේ මේකට අදාළව තියෙන වරහන මුලින් වරහන එක්සිකියුට් කරන්න ඕනේ කියන එක ඇඩ්සෙන්ස් වෙලා ඒක ඇතුළට යනවා. ඒකේ ඉන්නවා a bar කෙනෙක් හදන්නත් XOR ඔපරේෂන් එකක් කරන්නත් මූලිකත්වය දෙන්නේ bar එකට. ඒක නිසා යා a bar වලට අදාළ තීරුව තමයි දෙවෙනියට ක්‍රියේට් කරගන්නේ. තුන්වෙනියට එයා a bar XOR b කියන කෙනත් එක්ක වැඩ කරන්න පුළුවන්. ඒ විදිහට ඉස්සරහට යන්න truth table එක grow වෙලා යනවා. එතකොට මුලින් a bar කියන කෙනා හදාගත්තා. ඊළඟට a XOR b කියන කෙනා හැදුවා. එයානේ වරහන ඇතුළින් අනිත් එක්කෙනා. ඊට පස්සේ වරහණෙන් එළියට එනවා. වරහණෙන් එළියට ආවමත් ඔයගලන්ට පේන තියෙනවා මොනවාද? a එකතු කිරීම b bar dot කියන කොටස දැන් වරහන ගැන කතා බහ කරලා ඉවරයි. වරහන කරගෙන ඉවරයි. එළියදී ආවම ඔයගලන්ට තියෙන ඔපරේටර්ස් තුනක්. එකක් තමයි මේ dot එක, අනිත් එක මේ not එක b වල තියෙන, අනිත් එක plus operator එක. ඕකෙන් මුලින්ම සිද්ධ කරන දේ තමයි මේ not operator එක b ගාව තියෙන not operator එක සිද්ධ කරලා පෙන්නනවා. ඒක තමයි මෙතනින් b ගාව තියෙන not operator එක සිද්ධ කරලා තියෙන්නේ. මෙන්න මෙතන දරුවනේ පොඩි printing mistake එකක් තියෙනවා. printing mistake කියන්නේ මම මේක setup කරනකොට ඒ අකුර වැහෙන්න වැහිලා ඇති page borders වලට. right? එතන පොඩ්ඩක් ඔයගොල්ලෝ හදාගන්න. එතන එන්න ඕනේ ඇත්තටම මේ විදිහට a plus b bar කියන එක තමයි එන්න ඕනේ. right? පොඩ චෙක් කරලා බලමු මෙතන වැරද්දක් වෙලා තියෙනවාද කියලා. කොහොම බලන්න a bar කියන එක හරි a XOR b කියන එකේදී ඔව් හරි විදිහට අරගෙන a bar XOR b තියෙන්නේ නේද? ඔව්. එතකොට right okay පොඩි වැරද්දක් සිද්ධ වෙලා තියෙනවා. ඔව් ළමයි මෙතන පොඩි වැරද්දක් සිද්ධ වෙලා තියෙනවා. අපි ඒක පොඩක් හදාගමු. ඔයගලගේ පොතේ
බලන්න මෙතනත් එහෙමමද කියලා. ඔව් ඔව් ඔව්. පුතේ printing mistake එකක් වෙලා තිනවා මගේ අතින්. typing mistake එකක්. ඒක හදාගමු. right ඉතින් මම මේක edit කරන්න පුළුවන් mod එකෙන් open කරන්න. මෙන්න මේ විදිහට මෙතන හදාගන්න. ඔයගලන්ගේ සත්‍තා වගේ තියෙන අගයන් ටික වෙනස් කරන්න වෙයි ඔයගලන්ට. right හරි. ඉතින් මම මෙතන change කරනවා. ඔයගොල්ලොත් ඒකට ගැලපෙන විදිහට change කරගන්න. ඒ බාතීරුව හරි AXOR B කියන එක තමයි වරද්දලා තියෙන්නේ. එතනට එන්න ඕනේ 1. එතනට එන්න ඕනේ බිංදුව. එතනට බිංදුව. මෙතන 1. right මෙතන හදාගන්නකො මේ පිටුව 6 වෙනි පිටුවයි. 6 වෙනි පිටුවේ 3 වෙනි රෝම ඉලක්කම සම්බන්ධයෙන් තියෙන වගුව. right ඒකේ අන්තිම පේලිය මේ 4 වෙනි පේලිය change වෙන්න ඕනේ 1.21 කියලා. right මොකද XOR එකක් සිද්ධ වෙන්නේ A බා සහ B අතර. එතකොට අසමාන අය ඉන්නවා නම් output එක 1. සමාන අය ඉන්නවා නම් output එක බිංදුව. හරි ඊළඟට ඔය A බා XOR B කියන එක මේ පහළ එකෙත් පේන්න ඉන්නවා. ඒකෙත් ඒ විදිහටම change කරගන්න. එතනට 1 මෙයා ගාව බිංදුව මෙයා ගාව බිංදුව මෙතන 1 right ඊළඟට B බා තීරුව හරි බලමු මෙතන මෙයා කරලා තියෙන දේ හරිද කියන එක අපරයක් දෙන්න තමයි. right මෙතන එන්න ඕනේ ඔව් මෙතන හරි b_a_xor b තමයි එන්න ඕනේ b බා එක හැදුවම ඊළඟට a දෙන්නයි ගුණිතය කියන්නේ මේ 4 වෙනි පේලියයි 5 වෙනි පේලියයි ගුණිතය එන්න ඕනේ. එතකොට ගුණිතයට අදාළව මෙතන අගයන් වෙනස් වෙනවා. මෙතන එන්නේ 1 මෙතන බිංදුව හරි මෙතන එන්නේ බිංදුව මෙතනට එන්න ඕනේ බිංදුව. ඔව් ඊළඟට අවසානයේට අපි ආව ඒට එකතු කරනවා. එතකොට එක තියෙන තැන් වලින් එක එනවා. මෙතනට එන්නේ බිංදුව. ඊළඟට මෙතන එක මෙතනට එන්නේ 1. මේක change කරගන්න මම සිද්ධ වෙන විදිය කියනවා දැන්. right typing mistake එකයි මම මේ change කරන්නේ. right ඒතර ඔයගලන්ගේ 4 වෙනි point එකේ තියෙන 6 වෙනි පිටුවේ 4 වෙනි point එකේ තියෙන අගයන් ටික මේ ආකාරයට change කරන්න
ඉතින් ළමයි මම මේක සේව් කරලා අනිත් එකෙන් ඕපන් කරන්න. ඒකට ඔයගොල්ලන්ට බලා ගන්න ලේසි වෙයි. හරි. මෙන්න මේ විදිහට දේවල් ටික චේන්ජ් වෙන්න ඕනේ. right තුන්වෙනි පේලියේ ඉඳලා බලන්න වෙනස්කම් ටික හරියට කරගන්න. තුන්වෙනි තීරුවේ ඉඳලා තුන්වෙනි තීරුවේ ඉඳලා බලන්න වෙනස්කම් ටික හරියට කරගන්න. හරිද ළමයි? ළමයි ඉවරද? හරි. right. දැන් මෙතන සිද්ධ වෙච්ච දේ අපි බලමු. මොකද්ද මෙතන සිද්ධ වුනේ? අපි මුලින්ම A බා එක නිර්මාණය කරගත්තා. ඇයි අපි A බා නිර්මාණය කරන්න උනේ? අපේ ප්‍රකාශනය අරගත්තොත් ප්‍රකාශනයේ මුලින්ම තියෙන්නේ මේ වරහන් තියෙන තැනට මූලිකත්වය දෙන්න ඕනේ. ඒක තමයි අපේ නීති ටික. ඒතර වරහන ඇතුළ බැලුවම වරහන් ඇතුළ තියෙනවා A බා XOR B. ඒතර අපි මුලින්ම A බා තීරුව නිර්මාණය කරා. A බා කොහොමද නිර්මාණය කරේ? A තීරුව මෙතන තියෙනවා. ඒක දිහා බලාගෙන A බා තීරුව ලිව්වා. ඒතර මෙහා බිඳුව නම් මෙතන 1. මෙහා බිඳුව නම් මෙතන 1. මෙහා 1 නම් මෙතන බිඳුව. මෙහා 1 නම් මෙතන බිඳුව. එහෙම තමයි A බා තීරුව අපි හදාගන්නේ. ඊට පස්සේ වරහන් ඇතුලේ තියෙනවා A බා XOR B හදන්න කියලා. එතකොට B කියන කෙනා මෙතන ඉන්නවා. A බා කියන කෙනා මෙතන ඉන්නවා. එතකොට මොකද වෙන්නේ? එහෙනම් මේ දෙන්න අතර XOR ඔපරේෂන් එක සිද්ධ වෙන්න ඕනේ. B අකුරයි A බා අකුරයි. එතකොට අපි දන්නවා XOR ඔපරේෂන් එකේදී මොකද සිද්ධ වෙන්නේ?
ඉන්පුට් සමාන නම් නැත්තම් ඒකට XOR එකට අපි සලකන විචල්්‍ය දෙකේ අගයන් එක ජාතිය නම් බිඳුව කියලා හම්බෙනවා අගයන් වෙනස් නම් එක කියලා හම්බෙනවා. එතකොට බිඳුව එකට හම්බෙන්නේ එක එකට හම්බෙන්නේ බිඳුව බිඳුවට හම්බෙන්නේ බිඳුව එක බිඳුවට හම්බෙන්නේ එක. එතකොට A bar XOR B කියන එක අපි හදාගෙන ඉවර වෙනවා. ඒ කියන්නේ අපේ ප්‍රකාශනයේ මේ වරහණ තුල තියෙන දේවල් ටික ඉවරයි. එතනින් එළියට ආවම අපිට පේන්න ඉන්නවා O gate එක ධන ලකුණ ඊළඟට and කියන ඔපරේටර් එක dot එක O gate එක නෙවෙයි O operator එක ඊට පස්සේ bar කියන not operator එක. ඒතර මේ bar එක තියෙන්නේ B ට අදාළව. එහෙනම් මේ එළියේදී අපි මුලින්ම සලකා බලන්න ඕනේ B bar. එහෙනම් අපි B bar හදා ගැනීම කරනවා. කොහොමද B bar හදන්නේ? B අකුර මෙතන තියෙනවා. ඒකට අදාළව B bar හදනවා. එතකොට බිඳුව එක බවට පත් වෙනවා. මේක බිඳුවට බවට පත් වෙනවා. මේ බිඳුව එක බවට පත් වෙනවා. මේ එක බිඳුව බවට පත් වෙනවා. ඊළඟට අපි B bar හදලා ඉවර වුණාම B bar එකයි මේ වරහන් කොටසයි අතර තියෙන්නේ AND operator එකේ ගනුදෙනුවක්. එයාට වම් පැත්තෙන් තියෙන ඒත් එක්ක තියෙන්නේ O operator එකේ ගනුදෙනුවක්. නේද? ඒක නිසා අපිට මේ දිහා කන්සිඩර් කරන්න පුළුවන්. දැන් B bar ඉන්නවා මෙතන XOR B ඉන්නවා මෙතන. එහෙනම් මෙන්න මේ අගයන් වලට ගුණිතය සිද්ධ කරන්න තියෙනවා. එහෙනම් එක් වරක් 1 එකයි බිඳුව වරක් බිඳුව බිඳුවයි බිඳුව වරක් 1 ආයසරයක් බිඳුවයි එක් වරක් බිඳුව බිඳුව. right ඔය විදිහට අපිට හම්බෙනවා B bar dot වරහන් A bar XOR B වල වැලියු එක. දැන් අවසාන උත්තරය ගන්න අපිට තියෙන්නේ මේ තියෙන තීරුවයි A කියන තීරුවයි කන්සිඩර් කරන්න. බොහොම පරිස්සමෙන් කන්සිඩර් කරන්න මේ තැන් දෙකකට එනකොට right. හරි. ඒතර අපි දන්නවා O එකක් නම් ධන අගයක් නම් තියෙන එකතු කරනවා අගයන් සමාන. කියන්නේ එක එක આવොත් එතනදී විතරක් උත්තරේ එක විදිහට අපි සලකනවා. එහෙනම් මුල්ම අවස්ථාවේ තියෙනවා බිඳුව සහ 1 උත්තරේ 1යි. දෙවෙනි අවස්ථාවේ බිඳුව එකතු කිරීම බිඳුව උත්තරේ බිඳුවයි. දෙන්නම බිඳුව වුණොත් උත්තරේ බිඳුවයි. එතන තියෙනවා 1 එකතු කිරීම බිඳුව උත්තරේ 1යි. මෙතන තියෙනවා ආයෙත් 1 එකතු කිරීම බිඳුව උත්තරේ 1යි. එතකොට ඔන්න ඔය විදිහට අපිට පුළුවන් සත්‍යතා වගුවකට අදාළව තියෙන ප්‍රකාශනයකට අදාළව තියෙන සත්‍යතා වගුව නිර්මාණය කරලා පෙන්නන්න. හරි. පැහැදිලිද ළමයි? මට කන්ෆර්මේෂන් ඕනේ හැමෝගෙම. මේක අත්‍යවශ්‍ය කාරණයක් නිසා. right. කාට හරි නොතේරෙන තැනක් තියෙනවා නම් නැවත අහන්න පුළුවන්. කිසිම ගැටලුවක් නැහැ. right. හොඳයි. එහෙමනම් මම ටක් ගාලා තව එක ගානක් කරලා පෙන්නනවා ඕගලන්ට බෝඩ් එකේ. right. ඊට පස්සේ ඊළඟ දවසේදී ඕගලන්ට තනියෙන් මේ truth tables නිර්මාණය කරන්න සිද්ධ වෙනවා. අපි ගණන් ටික try කරලා බලනකොට. හරි. අපි මෙන්න මේ ගාන පොඩ්ඩක් බලමු. මෙතන විචල්‍යයන් 3ක්. right. සමහරවිට අපිට පොඩි විනාඩි 5ක් විතර වැඩිපුර ඉන්න වෙයි ක්ලාස් එකේ. කාට හරි ලීව් වෙන්න අවශ්‍ය නම් ලීව් වෙන්න පුළුවන්. අතරමාට තව ක්ලාස් එකක් තියෙනවා නම්. right. නමුත් මේක බලලා යන්න. හරිද? හරි. ඔන්න මම උදාහරණයක් ගන්නවා. බොහොම සරල උදාහරණයක්. right. A plus B bar dot C. right. ඕක තමයි මට පරිපතය අඳින්න ඕන
කෙනා මම මේක f සමානයි කියලා ගන්නම් f සමානයි a plus b bar dot c යන ප්‍රකාශනයට අදාළ සත්‍යතා වගුව නිර්මාණය කරන්න. හරි. මොකද අපි මුලින්ම කරන්නේ? මේ කියන ප්‍රකාශනයේ එකිනෙකට වෙනස් විචල්යන් ටික හඳුනා ගන්නවා. මේ ප්‍රකාශනයේ එකිනෙකට වෙනස් විචල්යන් කීයක් තියෙනවද? දැන් කට්ටිය උත්තර දෙමු බලන්න. විචල්යන් කීයද? very good. විචල්යන් 3යි. right? එතකොට එකිනෙකට වෙනස් විචල්යන් 3යි. එම නිසා අපිට හම්බෙන සත්‍යතා වගුවේ පේලි කීයක් එන්න ඕනද? දෙකේ තුන්වෙනි බලයක් නේද? 8ක් එන්න ඕන. හරි. දැන් අපි මොකද කරන්නේ? අපි අර ගන්නවා පේලි 3 මුලින්ම. A B C. දැන් පේලි 8ක් පුරව ගන්නකොට පොඩි ට්‍රික් එකක් තියෙනවා කරන්න. මේකේ ඇත්තටම මේ පිටිපස්සේ තියෙන concept එක මම ඊළඟ දවසේ කියලා දෙන්නම්. මෙතනදී මම කියලා දෙන්නම් කෙටි මාර්ගය මොකක්ද කියලා. දැන් අපිට පේලි 8ක් තියෙනවා පුරවන්න. right? මම ওই පේලියට මෙතන අඳිනවා ටක් ගාලා. දෙකයි තුනයි හතරයි පහයි හයයි හතයි තව එකක් ඕනේ නේද? හරි. දැන් මේ පේලියට අපි පුරවන්නේ කොහොමද? අපිට හිත හිතා පුරවන්න පුළුවන්. රටා ගැන හිත හිතා පුරවන්න පුළුවන්. හැබැයි බොහොම ඉක්මනට පුරව ගන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා. ඒ ක්‍රමය තමයි පළවෙනි පේලිය පේලි 8යි දෙකට බෙදනවා. පේලි 4 4 එන්න පළවෙනි 4 දෙනාට අපි බිංදු 4ක් පාවිච්චි කරනවා. ඊළඟ 4 දෙනාට අපි එකේ ඒවා 4ක් පාවිච්චි කරනවා. පළවෙනි තීරුවේ තියෙන පේලි ගාන දෙකට බෙදුවා භාගයක් බිංදු භාගයක් එකේ. ඊළඟ පේලියට එනකොට මේ බිංදු 4 වැටිච්ච පේලි 4 නැවත දෙකට බෙදලා එයාගේ භාගයක් බිංදු භාගයකට එකේ ඒවා. එතකොට බිංදු 4 වැටෙන පේලි 4 එක වගේ කියලා අරගෙන ඒකෙන් එක දෙකට බෙදනවා. ඒව බිංදු 2යි එකේව 2යි. එකේව 4 වැටිච්ච තැනට ඕකම කරනවා. භාගයක් බිංදු භාගයක් 1. අන්තිම පේලියටත් ඔය දෙයම තමයි කරන්නේ. එක වගේ අංක ඉලක්කම් තියෙන පේලි දෙක සලකනවා. භාගයක් බිංදු භාගයක් 1. මොකද බිංදු දෙකනේ දැන් එක වගේ තියෙන්නේ. එතනදී C1ේදී ඒ බිංදු දෙකට අදාළව තියෙන පේලි දෙක භාගයක් බිංදු භාගයක් 1. ඊළඟට එකේව දෙකක් තියෙන්නේ. ඒකේ භාගයක් බිංදු භාගයක් 1. මෙතනත් භාගයක් බිංදු භාගයක් 1. මෙතනත් භාගයක් බිංදු භාගයක් 1. හරි. ඕක තේරුණාද? රටාව තේරුණාද? right. හොඳයි. බොහොම හොඳයි. හරි. ඊළඟට අපි කරන්නේ මොකද අපිට ඊළඟට කරන්න තියෙන්නේ? අපි අපේ ප්‍රකාශනය සලකනවා නේද? ප්‍රකාශනයේ මොනවද තියෙන්නේ? a plus b bar dot c. දැන් මේකේ වරහන් පේන්නේ නැහැ. එහෙමනම් ඊළඟට අපි අවධානය යොමු කරන්න ඕනේ කාටද? b bar කියන කෙනාට නේද? not එකනේ මුලින්ම හදන්න ඕනේ. right? හරි. එහෙනම් අපි b bar මුලින් හදනවා. ඔන්න අපි හදමු b bar ටක් ගාලා. මෙන්න තියෙනවා b bar. B පේලිය දිහා බලාගෙන අනිත් පැත්ත පෙරලන්න තියෙන්නේ. B පේලියේ පළවෙනි දෙන්න බිංදු 2යි. ඒ කියන්නේ මෙයා එකේව 2යි. ඊළඟට එකේව 2යි. ඒ කියන්නේ බිංදු 2යි. right? මම රතු පාටම පාවිච්චි කරන්නේ දෙක ලේසි. පැහැදිලි. එකේව 2යි බිංදු 2යි. ආයෙත් එකේව 2යි බිංදු 2යි.
right ඊළඟට a plus b bar dot c ඔන්න b bar හරි දැන් එහෙනම් ඊළඟට අපි විසඳන්න ඕනේ dot එකද plus එකද කවුද විසඳන්න ඕනේ dot එකද plus එකද dot එක very good right එහෙනම් අපි හදනවා b bar dot c කියන කෙනා එතකොට b bar මෙතන ඉන්නවා c මෙතන ඉන්නවා එහෙනම් අපි ගුණ කරමු බිඳුව වරක් 1 බිඳුවයි එක් වරක් 1 එකයි බිඳුව වරක් බිඳුව බිඳුවයි එක් වරක් බිඳුව බිඳුවයි බිඳුව වරක් 1 බිඳුවයි එක් වරක් 1 එකයි බිඳුව වරක් බිඳුව බිඳුවයි එක් වරක් බිඳුව ආයෙත් බිඳුවයි. ඒ කියන්නේ දෙන්නම එක වැටිලා තියෙන තැන් විතරයි එක කියලා අවුට්පුට් වෙන්න ඕනේ. ඔන්න අපේ b_c එක ඉවරයි. දැන් අපිට ප්ලස් එක ගැන විසඳ ගන්න පුළුවන්. right? ඒ කියන්නේ අවසාන උත්තරය. ඔයගලට අවශ්‍ය නම් මෙතනට සම්පූර්ණ සමීකරණය ලියන්න නැතුව f කියලා ලියන්න පුළුවන්. මොකද අපේ අවසාන උත්තරය f සමානයි a + b_c කියලා දීලා තියෙන්නේ. right? එතකොට මම මෙතන ඔයගලන්ට පැහැදිලි වෙන්න දෙකම ලියනවා. ඔයගලන්ට අවශ්‍ය නම් දෙකෙන් එකක් ලියන්න පුළුවන්. b_c කියන පදයට ඒව එකතු කරන්න තියෙනවා. එහෙනම් අපිට මේ වෙලාවේ වැඩ කරන්න තියෙන කාත් එක්කද? මේ කියන තීරුවයි මෙන්න මේ කියන තීරුවත් එක්ක. එකතු කිරීමක් තියෙනවා. ඒ කියන්නේ තේලි දෙක තීරු දෙකෙන් එකක හරි එක හම්බුනොත් උත්තරය එක කියලා ඔයාලට දාන්න පුළුවන්. එතකොට මෙතන තියෙන්නේ බිඳුව සහ බිඳුව උත්තරේ බිඳුවයි. බිඳුව එකතු කිරීම 1 උත්තරේ 1යි. බිඳුව එකතු කිරීම බිඳුව උත්තරේ බිඳුවයි. බිඳුව එකතු කිරීම බිඳුව උත්තරේ බිඳුවයි. 1 එකතු කිරීම බිඳුව උත්තරේ 1යි. 1 එකතු කිරීම 1 උත්තරේ 1යි. 1 එකතු කිරීම බිඳුව උත්තරේ 1යි. 1 එකතු කිරීම බිඳුව උත්තරේ 1යි. එතකොට ඔයාගේ මේ සලකනු ලබන පේලි දෙකේ එක තියෙන්නේ කොතනද? එහෙම තිබුණොත් උත්තරේ එකක් බවට පත් වෙනවා. එතකොට මේ පේලියේ මෙතන තියෙන්නේ බිඳු දෙකක්. ආයෙත් මේ පේලියේ මෙතන තියෙන්නේ බිඳු දෙකක්. ඊළඟට මේ තුන්වෙනි පේලිය සලකන කොටත් මෙතන තියෙන්නේ බිඳු දෙකක්. ඒක නිසා ඒ තුන් දෙනා බිඳු. අනිත් හැම පේලියකම අපිට එකක් තියෙනවා. ඒක නිසා අපිට එක අවුට්පුට් කරන්න පුළුවන්. තේරුණාද ළමයි? අයිරම්ම හොඳයි. right. එහෙනම් ඊළඟ දවසේ ඕකත් මතක තියාගෙන එන්න. අමතක වෙනවා නම් රෙකෝඩින් එක නැවත බලන්න. බලලා ලෑස්ති පිට එන්න. ඊළඟ දවසේ අපිට තියෙන්නේ මේ වගේ ප්‍රකාශන වලට සත්‍යතා වගු නිර්මාණය කරන්න. right? මේ තාම ගේට්ස් පටන් ගත්ත විතරයි. තව යන්න තියෙනවා දුර. right? හරි. ආලිසක්ය හරි. මම ගාන පෙන්නන්නම්. ස්ක්‍රීන්ෂොට් එකක් ගහන්න අවශ්‍ය කට්ටියට ගානේ ස්ක්‍රීන්ෂොට් එකක් ගහගන්න. ඔයගලන්ට මේ වගේ ගානක් ටියුට් එකෙත් තියෙනවා. ඒකත් බලන්න පුළුවන්. right? හරි. පුතේ අලුතෙන් ආපු අය ඉන්න මම රෙකෝඩින් බලන විදිහ පෙන්නන්නම්. අනිත් කට්ටිය ලීව් වුණාට කමක් නැහැ. thank you very much. හැමෝටම good night. ඊළඟ දවසේ 3ට හම්බ වෙනවා අපි. right okay. හැමෝටම good night. right okay. හරි. ලීව් වෙන කට්ටිය ලීව් වෙන්න. good night හැමෝටම. මම අලුතෙන් ආපු අයට රෙකෝඩින් එක බලන විදිය පොඩ්ඩක් කියලා එන්නම්.